තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අද දින අපිට ප්‍රශ්න 5ක් ලැබිලා තියෙනවා. ඔව්. දැන් වෙනකොට මම මුලින්ම ශ්‍රියානිට ආරාධනා කරනවා ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හොඳයි. අද දින අප වෙත ප්‍රශ්න 3ක් ඉදිරිපත් වී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පර්යංක භාවනාව පළමුව වාඩි වූ විට කයේ තද ගතිය අඩ පිම්බෙන බව හැකිලෙන බව දැනුණා. ඊටමත් ඉක්මනින් එම චලන සියුම් විය. මුහුණ ප්‍රදේශයේ නාඩි වැටෙන ආකාරය දැනුණා. මෙය ක්‍රමයෙන් විශාල වී මුළු කයම පැද්දෙන බව නිරීක්ෂණය වුණා. තව හොඳින් නිරීක්ෂණය කරන විට එම චලන සියුම් විය. කයට සිසිලසක් ඇති විය. මුහුණ ඉදිමී ඇතිවාක් මෙන් නිරීක්ෂණය වුණා. ඉන්පසු මුළු කයම හිරිවැටි ගියා. ක්‍රමයෙන් කය නොදැනී ගියා. නමුත් ඉන්නා බවක් පමණක් සියුම් දැනීමක් ඇති වුණා. සැහැල්ලු බවක් දැනුනි. සිතිවිලි පැමිණ නැති වුණා. අවට ශබ්ද පැමිණියද බාධාවක් නැහැ. මෙලෙස බොහෝ වේලාවක් සිටියෙමි. පර්යංකයේදී පමණක් නොව දවසේ බොහෝ විට මෙවැනි අත්දැකීම් ඇති වේ. සක්මනේදීද කකුලෙන් කකුලට බර මාරු වන ආකාරය, පොළවට බර ගමන් කරන ආකාරය නිරීක්ෂණය සැහැල්ලු බවක් දැනේ. සාමාන්‍යයෙන් ඇවිදින විටද මෙය නිරීක්ෂණය වේ. ඉබේ ඇබ්බැහියට මෙම ක්‍රියා සිදුවන බව නිරීක්ෂණය වේ. ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට নমස්කාර වේවා. ගාල්ලේ. මේ විස්තරය හුඟක් වෙලාවට අහගෙන ඉන්නකොට මේ ධාතු ගුණ තේරෙන්න පටන් ගන්නවා. නිකන් තඩිස් වෙන ගති, බර ගති, හැල්ලු ගති. ඉතින් ඒවා පුදුම විදිහට එකිනෙකට මාරු වෙනවා. හැබැයි කාගේවත් න්‍යාය පත්‍රයකට නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් අපි ධාතු ගුණ වශයෙන් ඒක බැලුවොත් අපි විශ්වගත දැනුමක් ලබනවා. අනේ කකුල අමාරුණා, බඩ අමාරුණා කියලා කයට සම්බන්ධ කරගත්තොත් අපි බෙහෙත් බොන්න පටන් ගන්නවා. මේ දැනෙන දැනුම ඒ තද ගති, තද බව, තද භාවයේ වශයෙන් මිසක්කා කකුලේ තද ගතිය, බඩේ තද ගතිය වශයෙන් ශරීරාංග වලට සම්බන්ධ නොකර බලන්න පුරුදු කිරීම එක විදිහකට කය පාවා දීමක්, කය පිළිබඳව අපේක්ෂාව අතහැරීමක්. ඉතින් ඒක නිසා එවැනි දෙයක් කරලා බැලුවොත් අපිට තේරෙයි මේක මගේ කයයි කියලා ගත්තොත් ආතතියක් ඇති වෙනවා. එහෙම නැතුව ගත්තොත් විශාල දැනුමක්. ධාතු මනසිකාර පිළිබඳ විශ්වගත දැනුමක් ලැබෙනවා. ඒ නිසා ඉදිරියට යනකොට මේ දැනෙන දේවල් වලට සාදර වෙන්න පුළුවන් තරම් අර බබාගේ භාෂාව මේ කට රිදෙනවා, බඩ රිදෙනවා නැතුව රිදෙනවා, තද වෙනවා, තදිස් වෙනවා. ආදි වශයෙන් බලාගෙන ඉන්නේ. එතකොට මේ ශරීරය කියන්නේ නිකන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණාගාරයක් වගේ. හැමදේම මේකේ වාර්තා වෙනවා. අන්නේ විදියට බලමින් ඉදිරියට ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කළ තියෙන්නේ ඇහැටුවැව මාලීෂා විවාංචලි කියලා අවුරුදු 20ක දියණියක්. අද මම උදේ නැගිටිද්දි වෙලාව උදේ 6:30යි. මම උදේ ඉඳලා ඉඳිම හිතුවා අද දවසේ මට දැනෙන ඇහෙන දේවල් ගැන මම අවධානයෙන් සතියෙන් ඉන්නවා කියලා. ඇඳෙන් බහැලා පොළවට අඩිය තියද්දි මට සීතලක් දැනුණා. ටිකක් වෙලා යනකොට ඒ කකුලට දැනෙච්ච සීතල ගතිය නැති වෙලා යනවා වගේ දැනුණා. දැන් මගේ කකුල හොඳින් පොළවේ පිහිටලා තියෙනවා. මට දැනෙනවා දැන් මගේ ඇඟ ඍජුයි කියලා. ඊට පස්සේ මම net එක අත්ෙන් අදිද්දි මගේ අත නැමෙද්දි අතේ වැලමිටෙන් යට කොටස වැලමිටෙන් උඩ කොටස එක වැදිලා චූටි පීඩනයක් වගේ දෙයක් දැනුණා. net එක මගේ අතේ ගෑවෙද්දි සිනිඳු ගතියක් දැනුණා. ඊට පස්සේ මම net එක ගැට ගහලා sheet එක අතට ගනිද්දි අර net එක අල්ලද්දි දැනෙච්ච සිනිඳු ගතියට වඩා රළු ගතියක් අතට දැනුණා. ඊට පස්සේ ඒව පිළිවෙලකට තියලා මම හිමිහිටත් නැතුව ඉක්මනටත් නැතුව පුරුදු වේගයෙන් කුස්සියට ගියා. යනකොට මට තේරුණා මගේ කකුල් එකපාර නෙමෙයි පොළවේ පිහිටන්නේ කොටසෙන් කොටස කියලා. එහෙම දැනුනේ මම අඩිය තියද්දි මගේ කකුලට සීතල දැනුනේ ඉස්සෙල්ලම විලිඹුවට.
ඊට පස්සේ ඇඟිලි සම්බන්ධ කොටසට ඊට පස්සේ ඇඟිලි වලට පස්සේ මම කෝප්පේ අතට ගනිද්දි මට සිනිඳු බවක් වගේම තද ගතියක් දැනුණා. මම ටැප් එක ළඟට ගිහින් ටැප් එක අරිද්දි ඒකේ තියෙන තද ගතියක් දැනුණා. ඊට පස්සේ ටැප් එක ඇරලා කෝප්පෙට වතුර අරන් කට හොදන්න කියලා කටට වතුර දාද්දි සීතල ගතියක් දැනුණා. එතකොට මං කටේ වතුර බුකු බුකු ගාලා සද්දයක් එන විදිහට කට සෝදලා වීසි කරා. ඊට පස්සේ කටට දැනුනේ නැවුම් ගතියක්. ඉස්සර තිබුණට වඩා නැවුම් ගතියක්. ඊට පස්සේ බ්‍රෂ් එක අරන් දත් බෙහෙත් එක ටිකක් අතට දත් බෙහෙත් එකක් අතට ගනිද්දි දැනුන විදිහ වෙනස්. දත් බෙහෙත් එක මිරිකලා බ්‍රෂ් එකට දාලා මදිද්දි මට දැනුණා. දත් බෙහෙත් මගේ දත්වල ගෑවෙනවා සීතල ගතියක් වගේම සැර සුවඳකුත් දැනෙනවා. මම දැන් දත් මදිද්දි නෙමෙයි විදුරු මස් වල වදිද්දි තමයි ඒ චූටි රිදීමක් එන්නේ කියලා මට දැනුණා. පස්සේ මම කට හොදද්දි ඉස්සරලා දැනුණට වඩා නැවුම් ගතියක් කටට දැනෙනවා. හරියට නිකන් අයිස් වතුර බොනවා වගේ. ටිකක් වෙලා යනකොට මට මං ගැන මට දැනෙන දේ ගැන බලන්න අමතක වුණා. මගේ අත බිත්තියේ වැදුනාම මල්ලි ඇහුවා කොයි සතිය කියලා. ඊට පස්සේ මට හිතුනේ මගේ සතිය ගැන නෙවෙයි මල්ලිගේ සතිය ගැන. එයා එහෙම මගේ සතිය ගැන අහද්දි මට හිතුනේ එයාගේ සතිය කොයි කියලා. හැබැයි මට පස්සේ තේරුණා මම මල්ලි ගැන හොයද්දි එයාගේ සතිය ගැන හිතද්දි නිකම්ම මගේ සතිය නැති වෙලා කියලා. මම මාස 2ක පමණ සිට සතිමත් වන්ත බව පුරුදු වන සිසුවියකි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මුල් කොටස රචනයේ මුල් කොටස කියනකොට මට මතක් වුණේ බලංගොඩ ළමයාගේ ලිපිය. එයා තමයි අපිට ඔයගේ වාර්තාකරණයක් එයාම හිතලා ලිඛිතව දුන්නේ. අපි ඒක වෙබ් එකට දාලා තිනවා. ඉතින් මම සාදරයෙන් ඉල්ලා හිටිනවා ඒ දෙව්මිනි කියන ඒ බලංගොඩ 8 වයසේ ළමයාගේ ඒ ලිපි ටික කියවන්න කියලා ඉතාමත් විචිත්‍රයි. ඔය වගේම තමයි. ඒ වගේම මල්ලි කොයි සතිය කියලා අහනකොට සතුටක් තියෙනවා. මොකද මල්ලි සතිය දන්නවා ඒ කියන්නේ. මල්ලි සතිපවුලේ එක්කෙනෙක්. එතකොට අක්කට තද වෙනවා. අක්කට තද වෙනකොට අක්කට තේරෙනවා මේ අනුන්ගේ වැඩ බලන්න ගිහිල්ලා මගේ සතිය කැඩුනා නේද කියලා. ඒ කොටස දෙව්මිනිගේ ලිපියේ නෑ. එයා තියන්නේ එයා විතරමයි ගෙදර ඉන්න එකම කෙනා සතිය දන්නේ. අම්මා කොණ්ඩේ පීරනවා බත් කවනවා ඒ කතාව තමයි. ඉතින් මේ ගෙදර අපි ඊට වැඩි සතුටු වෙනවා මල්ලි වලියක් ඇද්දට මල්ලි සතිය දන්න කෙනෙක්. ඒ නිසා මල්ලිටත් කියන්නේ ඔය අක්කට ඕම අහනකොට මල්ලිට මොකද හිතුනේ කියලා අක්කට සතිය නැතුව ඉන්න බව දැනගන්න වෙලාවේදී මල්ලිගේ සතිය මොකද උනේ කියලා මල්ලිටත් කියන්නේ. ඉතින් මේ රචනා ශිල්පේ හරිම ලස්සනයි. ඒක මේ ওই වයසේ ළමයෙකුට ලොකු ආඩම්බරයක්. අපිටත් ආඩම්බරයක්. ප්‍රතිපවුලක් ඉන්නවා කියලා දැනගන්න එකත් ආඩම්බරයක්. දිගින් දිගටම අපිත් එක්ක මේ වැඩමුළුවට සම්බන්ධ වෙලා මේ වගේ වාර්තා ලියන්න ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මීට පෙර වාර කිහිපයක් ඔබ වහන්සේගෙන් කමඨහන් ලබා ගත්ෙමි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ආනාපානය සංසිදී විවේක ස්ථානයට පැමිණේ. නැවත සිතවිලි මනසට පැමිණීමෙන් සිත විවේක ස්ථානයෙන් පිට යන බව වැටහි. එවිට එම සිතවිලි දෙස සතියෙන් බලා සිටීමෙන් එය සංසිදී නැවත විවේක ස්ථානයට පැමිණේ. මෙය නැවත නැවත සිදුවේ. මෙම සිතවිලි වර්තමාන ජීවිතයට කිසිම සම්බන්ධයක් නැත. මෙලෙස පැයකුත් විනාඩි 30ක් පමණ සතියෙන් බලා සිටින්න. කමඨහන් ලබා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම වේවා. මේ යන ක්‍රමයට ඉතර වැඩි කරගෙන යන්න බාධාවක් නැහැ. ඒක නිසා මේ කරගෙන ගියා වැඩි විනාඩි 30කට වඩා තවදුරටත් කාලේ වැඩි කරන හැටියටත් නිතිපතා දවසට වැඩි වාර ගාණක් මේ විදිහට කරන විදිහටත් අනුග්‍රහකරනද ඒකට අපි කියන්නේ අනුග්‍රහ කරනවා කියලා. එතකොට Tamanට තේරෙයි ලද අවස්ථාව පන්න ගන්න නැතුව
ප්‍රයෝජන ගත්තයි කියලා ඒ නිසා මේ විදියමයි ඔය තාලේ වරද්ද ගන්න නැතුව නිතිපතා භාවනා කිරීමට උනන්දු වෙන්න කියලා කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ එතන පැය 1යි විනාඩි 30ක් පැයකුත් විනාඩි 30ක් එයා භාවනා කරනවා කියලා ඉදිරිය තියෙන සම්මත. පැයකුත් විනාඩි 30ක්ද විනාඩි 30ක්ද? පැයයි විනාඩි 30ක්. මට ඇහුනේ විනාඩි 30යි කියලා. පැය විනාඩි 30 නැති හොඳ ගණන්. ඒ කියන්නේ ඊට වැඩියත් වැඩි කරන්න ඕනේ කියලා කියන්න හොඳ නෑ. ඒ ගාන හොඳයි වැඩි කරුවට ප්‍රශ්නයක් නෑ. ඒ නිතිපතා වැඩකරනද ඒ නිසා මේ තද බල වරුසාවක් තියෙන වෙලාවක් නිසා ඉතින් මමත් නාකියා හින්දා කන ඇහිල්ල අඩුපාඩුවක් තියෙන ඉතින් කියන එකනත් එච්චර පිළිසිතුවට කියන්නෙත් නෑ. ඉතින් ඒකට බනින්න හොඳ නෑනේ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්න. අශෝක ඔයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය. Dear Venerable Theruvan Saranai, I would like to share my recent experiences in mindful sitting. Point number 1. When I start, usually within the first few minutes, my breathing ceases. After that is when the real challenge begins. When it ceases, no matter how much I try to keep my awareness to the breath, it is not significant. I lose myself sometimes to watch Rupa, which the mind creates. It is similar to the Samadhi state. So I am not sure if I am correctly keeping awareness on breath, within brackets, I feel the breath too, or lost in Samadhi. How do I correctly identify the difference? Point number 2. Also, when I do mindful sitting, I usually switch off the fan, so I do not hear any constant disturbances. This leads to sweating in few minutes. But when I feel the sweat and difficulty, I keep awareness to sweating and the feel of want to wipe the sweat off my face, etc. Is this okay? Or do you think it creates more disturbances than keeping the fan on to do it comfortably? Point number 3. Finally, I live near the train station. Every time I sit for meditation, the train passes by at least once. So from the time the bell starts ringing and until the train passes by, I keep my awareness to the sound of all those chaos, thinking, Ahanawa. Is this the right way? I am always thankful for your precious time and guidance. Much merit to you. Yes, 3 incidents have been taken and mentioned. Whether you are in mindfulness or in concentration. Samadhi is the first one. Whether you are switching off the fan or keep it on or listening to sounds. Wherever may be, you must understand how to maximize mindfulness. That is the first and foremost. So whether with the fan or without switching off or with switching off, where you can see more mindfulness or more alertness, more vigilance, more diligence. So do all the kind of thing and try to maximize whenever possible mindfulness, and if it is increasing, even a distraction will come. So therefore, all the 3 incidents mentioned, try to see which one is promoting mindfulness, which one is promoting vigilance, diligence, completely unexpected kind of observation you can see. That is how we rejuvenate our mind. Without prior understanding, we just let distractions to come and still see how much still you are mindful. So therefore, write the article, write the essay, or do the meditation with the mindfulness as priority, and you may see more than you expect. Mindfulness know how it's sustainable, how to sustain. So therefore, make use this given advantage or the nature of the mindfulness and be with all pros and cons
not the rational mind, but the mindful mind would decide you. And occasionally reporting and sharing also very important to promote mindfulness as well as this radical reflection. So therefore nothing wrong, but only remark I am making is look at the problem from the mindfulness point of view and write the report also from the mindfulness point of view, and you will see you are a different person whenever you see the life's events from the mindfulness point of view. So that's all I have to say. Please continue. අවසන් ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්සේ. පන්සිල් සමාදන් වී අනතුරුව සක්මනේ සිත පිහිටුවා ක්‍රමයෙන් සිත සංසුන් වන බව දුටිමි. පොළවේ තද ගතියද පාදයේ පිහිටීමද ක්‍රමයෙන් පෙනෙන්නට විය. එක් පාදයක් ඔසවා අනෙක් පාදය තැබීමේදී එක් අඩියක තෙරපුමත් අනෙක් අඩියේ ලිහිල් වීමත් එක පෙළට සිදුවෙන්නාක් මෙන් දැකීමේදී මේ රෝදයක් ආකාරයට ඉදිරියට යන්නාක් මෙන් දැනුනි. ක්‍රමයෙන් මෙය හසුරුවන්නේ මමදැයි ප්‍රශ්නයක් විය. මම කිසිවක් නොකරම ශරීරය ක්‍රියාත්මක වන බව දැනුනි. අනතුරුව පර්යංකයට පැමිණ හුස්මෙහි හිත පිහිටුවෙමි. හුස්මෙහි කෙටි බව ඉක්මනින් දැනුනි. සිතුවිලි තිබුණද එය හරහා හුස්ම බැලීමට හැකි විය. එවිට සිතුවිලි අඩු වී හුස්මෙහිම හිත පිහිටියේය. අනතුරුව ඊතා කෙටි හුස්මත් සමග හදවතට ගැහෙන බවක් ප්‍රකට විය. එයද නොදැනී කිසිවක් නොතේරෙන තැනක් විය. එවිට මම බැලිය යුත්තේ කුමක්දයි නොදැනීම නිසා වැඩි වේලාවක් එහි සිටිය නොහැකි විය. කරුණාවෙන් මෙහිදී කල යුත්තේ කුමක්දයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි. ඉදිරිපත් කරලා තියෙන විදිය හරි. බලන්න හිත කැමැති මොනවාක්වත් නැති බව දිහා බලන ඉන්නද මොනවාක්වත් ඇති බව දිහා බලන ඉන්නද අරමුණ පේන වෙලාවේ බලන්නද නැති වෙලාවේ බලන්නද කියන එක දක්නාසුලුව බලන්න. එතකොට නැතිවීම කුතුහලයකට බය වෙන්න කාරණාවක් නෙවෙයි. මෙතෙක් අපි කරපු භාවනාවට විකල්පයක් වෙන්නනවා. අපි මෙතෙක් කල් තියෙන දේවල් බැලුවා. තියෙන දේවල් බලලා එක තැනකදී තියෙන දේෙන් නැතිබෙන දෙයට යනවා. අන්න ඔතනදී කලබල වෙන්නේ නැති වෙන තමයි බුදුහාමුදුරුව අපිට ඉන්නේ. ඔතෙන්දී කලබල නොවෙන්න තමයි අපිට ශ්‍රද්ධාව කියන එක තියෙන්නේ. ඔතෙන්දී කලබල නොවෙන්න තමයි පටන් ගන්නකොට සිල් සමාදන් වෙන්නේ. ඒ නිසා අනිත් දවසේ ලෑස්තිලා යන්න එහෙම නැත්තනක් තියෙනවා. ඒකට බලන්න හිත වඩා කැමැති ගෙදර ගියා වගේ දැනෙන යමක් දැනෙනකොටද නැති වෙනකටද කියලා මනාප ඒ දෙක අතරදී මනාපමනාප දෙක පිළිබඳව වාර්තා කරන්න ඉස්සෙල්ලා Tamanට ප්‍රශ්නට උත්තරේ ලැබෙයි. අපි එච්චරයි අපිට කියන්නේ. හොඳයි. ප්‍රශ්න ඉවරයි. සෝකා තව ප්‍රශ්නයක් ඔයාලට ලැබිලා ඇති බලන්න. එහෙනම් ස්වාමීන් වහන්සේ මම ඒක කියවන්නම් අසෝකා නිදා ගන්නද? නෑ ලැබුණ නැතු දන්නේ. හොඳයි කියවන්න. සක්මන මේ සඳහා ටයිල් මත පියවර 50ක් පමණ දුරක් ගේ ඇතුළත තෝරා ගතිමි. කාමරයේ ළඟ සිට හිටගෙන ඉන්නා ශරීරයේ දෙස බලමි. හිස් මුදුනේ සිට පාද දක්වා සිත යොමු කර දකුණු පාදයේ ඔසවා තැබුවෙමි. එය සීතල ස්පර්ශ කරමින් ටයිල් උඩ තැබුණි. වම් පාදයේද මේ ආකාරයෙන් තබමින් සතිමත්ව ඇවිද්දෙමි. සමහර අවස්ථාවල දකුණට වමයයි කියවුණු අවස්ථාද තිබුණි. එය වහා නිවැරදි කර ගතිමි. සීතකරණයේ හඬ මිස මුළු ගෙදර හා අවට දැඩි නිහඬ බවකි. එය මගේ සතිමත් ඇවිදීමට මහත් රුකුලක් විය. වම් පාදයේ දැනෙන වේදනාව දෙසද අත් නොහැර බලා සිටිමි. විනාඩි 40ක් මෙසේ සතිමත් ඇවිද ගියෙමි. පර්යංකය. සතිමත් ඇවිදීමට පසු පර්යංකයට වාඩි වූයෙමි. වාඩි කරවා සිටින කය දෙස හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා සිත යවමින් සිට කේශා ලෝමා ලෙස පටවි කොටස් මද වේලාවක් මෙනෙහි කරමි. එවිට ඉබේ වැටෙන හුස්ම වෙත සිත යොමු විය. ආශ්වාස හුස්ම සීතල හා කෙටිවට දැනුනි. ඒ හුස්ම රැල්ල රළුය. නමුත් පිට වූ හුස්ම රැල්ල දීර්ඝ විය. පිට වී යෑමට වැඩි කාලයක් ගත්තේය.
සිත පිටව යන හුස්ම සමගම දුව ගිය විට පෙනුනේ එය සියුම් වී නොදැනී ගිය බවකි. පිට වී ගිය හුස්ම නොපෙනී ගොස් ආශ්වාසයක් නැති ප්‍රශ්වාසයක් නැති හිඩැසක් හමු විය. ඒ දෙස සැනසille බලා සිටියෙමි. ටික වේලාවකින් අලුත් හුස්මක් ඇතුල් විය. එය දීර්ඝ හුස්මකි. එය පිට වී යෑමට පෙර හුස්මටත් වැඩි කාලයක් ගත්තේය. එහි ගැප් එක පෙරට වැඩි බව දුටුවෙමි. මෙසේ මූලික අරමුණේ සිත පිහිටවා ඇති විට ලා නිල් වලාකුළක් මැද වාඩි වී භාවනා කරන ආකාරයකි. එය දෙස ටික වේලාවක් බලා සිටින විට ඒ දසුන නැති විය. කයේ දැනුම් දීම් කීපයකට සිත යොමු කරන්නට සිදුවිය. බඩේ පැත්තක් රිදේ. ඒ සමග කටට කෙල පිරෙයි. කෙල ගිලීමට සිතා මුඛයට සිත යොමු කළ විට කෙල පිරී තිබුණේ නැත. මෙයක් ධාතු විපරිතතාවයක් බව දැනගෙන මූලික අරමුණේ සිත තදින් පිහිටුවා ගතිමි. අරමුණේ සිදුවීම් මෙනෙහි කරමින් විනාඩි 50ක් භාවනා කෙරෙමි. වැරදි තැන් පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ගරු ලොකු හාමුදුරුවන් හා අසා සිටින සෑම දෙනාට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඥානා පියරත්න මෙල්බන් සිට. මේක එච්චරම නිවැරදි කරන්න දෙයක් ඇත්තේ නෑ. මේ බාධාවක් නැතුව ඉදිරියට වැඩේ යනවා. ඒ නිසා දිගට කරගෙන යනකොට Tamanට මේ නොදැනී යන තැන පිළිබඳව බාධාවක් කියන්නේ ලෑස්තිලා ගිය මනසින් ගියොත් තේරෙනවා නොදැනී යෑම ලැබෙන්නේ දැනෙන භාවනාවේ දක්ෂකමට දෙන තෑග්ගක් විදියට. දැනෙන දේවල් කෙරේ දක්ෂ වුණොත් එයාට හම්බ වෙනවා තෑග්ගක්. ඒක තමයි නොදැනීම. ඉතින් ඒකට බය වෙන්නේ නැතුව, ඒ වගේ මේක නැතුණා කියලා අඬන්නෙත් නැතුව, ඒ නොදැනීම කෙරෙහි සාදර වෙලා දැනෙන හැම වෙලාවෙදීම දැනෙන දේ හොඳට භාවනා කරනවා. එතකොට ඒක නොදැනීමට දොරටුවක් වෙනවා, මේ පිවිසුමක් වෙනවා. ඒ විදිහට ඒ දෙක අතර මාරුවක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ එක එකක් එකිනෙකයි කෙරෙහි පීටලා. හොඳ දේ නරක පේන දේ පේන්නේ නොපේන දේත් එක්ක පිහිටලා කතා කරගෙන. ඊට පස්සේ ආයෙත් පේන දේ පේනවා. ඒකත් වෙන්නේ නොපේන දේත් එක්ක කතා කරගෙන. එතකොට භාවනාව ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ආයේ මේ කරන්න කෙරුමක් අවශ්‍ය කරන්නේ ඉබේ වෙන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා ඉතින්ට එනකන් අපි අර පේන දේ අල්ලගෙන යන ගමනක් තමයි රූප කර්මස්ථානය කියලා කියන්නේ. දැන් රූප කර්මස්ථානයේ පිළිගෙන එනකොට අරූපෙට හිත යනවා. ඒක වෙලා තියෙනවා. අනිත් දවසෙත් ඒකට විවෘත මනසකින් යුතුව ඉදිරියට යන්න කියලා කියනවා. හොඳයි. තෙරුවන් සරණයි. අශෝක ඊළඟ ප්‍රශ්නේ කියවනවද? මම කියන්නම්. Most Venerable Bhante, walking meditation. Walked 15 steps on wooden floor, noted difference in weight on each foot and standing and difference in temperature in toes compared to heel. The temperature varied even in each of the toes, more prominent on big and second toes compared to the other three. Observed when noting one toe, the other toes were not being observed. Noted lifting, moving, placing, and could keep mind on walking for around 10 laps before mind wandered, but quickly brought back to feet. The wheel-like motion, dust collecting, felt more on right sole. The arches not touching ground. The varying changes in weight distribution in each foot with each step noted. The cold waves and electric shock-like sensations in body coming and going without distraction like the sounds. Much gratitude for your guidance and to the organizers. May you all attain nirvana in this life. Explanation or details of the touch from the different temperatures and the different parts of the body, soul,
the arch, a heel, something like. They are very, very good, very, how do you call, descriptive. So likewise, see, when you are not doing walking meditation, just walking, in the day-to-day activities, how much of it is prominent to you? Is it that you are not looking at, or details are not available? Is it only available only in walking meditation? So likewise, you can expand this under the nose experience in a deductive way to your normal walking at the kind of thing, and there you will see that's a secret. If you look, you can see. If you are not looking at, you won't see. So that is the thing you are experiencing now. So try to expand. It is other times also, therefore we call, that is the way we are increasing and spreading the mindfulness to the other postures, other activities, and you will get a lot of deductive knowledge as well as more time for mindfulness in your day-to-day activities. In that sense, the walking and the movement of the soul, movement of the leg is very important than sitting meditation. So please expand it to the day-to-day activities as well as for sitting. That is more intensive type. Then your meditation will be catching the momentum. ලිඛිත ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැනට එපමණයි ලැබිලා තියෙන්නේ. දැන් මේ වාචිකව ප්‍රශ්න ඉදිරිපත් කරන්න කාල වේලාව තියෙනවා. දැනටමත් අපක් උස්සලා තියෙනවා පිළිසරණේ. මම මෑණි කෙනෙක් වෙන්නේ නැති මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. කියන්නේ සරණාරාමයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති නාවත්මයි සුපුරුදු පරිදි සිදු කරගෙන යන්නේ. මුලින්ම මම දැන් මෙතන කියලා මෙනෙහි කරලා විශේෂයෙන්ම කයට සිත දාලා කයත් සමග ඉන්න බලනවා සතිමත්ව සහ වර්තමාන මොහොතේ සිත පිහිටාගෙන ආනාපානය දෙස හුස්ම ඉහළට පහළට යන ඒ සිත යොමු කරලා සතිමත් බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ ආශ්වාසය ටිකක් වේදනාකාරී ස්වරූපයකුත් ප්‍රශ්වාසය සැහැල්ලු ස්වරූපයකුත් හඳුනා ගන්න තියෙන්නේ. ඒ ආකාරයට ස්වාමීන් වහන්සේ ඒ කීප 10ක් 15ක් වගේ යද්දී يعني ඒ දේශ බලාගෙන සිටිද්දී නිදහසේ වෙන ආනාපානය දිහා සියුම් ලෙස සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නොදැනත්ව වගේ ස්වාමීන් වහන්සේ අර ආනාපානය සියුම් වුණාම කයට දැනෙනවා යම්කිසි කලන්ත වගේ ස්වභාවයක් දැනෙනවා. සාමාන්‍ය වමන යන ඔක්කාරයක් වගේ ඒ ස්වභාවය දැනෙනවා. අර සමහරලාට හිත يعني මේ කයෙන් සිත වෙන් يعني යනවතෝ ඇදිලා ඒ වගේ ස්වභාවයක පිහිටනවා. මීට කලින් ඔබ වහන්සේ උපදෙස් දුන්නා මේ දිහාත් ඒ කියන්නේ දිගටම සතුටුමත් බලාගෙන ඉන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ දිගටම ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දිහා බලාගෙන ඉඳෙද්දී යම් කිසි අවස්ථාවක් බ්ලැන්ක් එකක් වෙලා නිින්දෙන් නැගිට්ටා වගේ ස්වභාවයක් දැනුණා. ඒ නැගිට වෙලාවේ ස්වාමීන් වහන්සේ අර බ්ලැන්ක් එක තුල ඉඳලා තමයි ආවේ. ඒකට يعني පෙරට වඩා හිත ප්‍රබෝධමත් බවකුත් තියෙනවා. ඒ කියන්නේ වෙලාවකට හිතුණා දැන් පිට අපි කවදාවත් නොගියපු පිටසක්වලකට වගේ ගිහිල්ලා ආවදෝ කියලා හැඟීමකුත් සහ ප්‍රබෝධමත් ගතියකුත් يعني තියෙනවා. ඒ ඔස්සේ ගියාම ඉතින් ගුරු ස්වාමීන් වහන්සේගෙන් ඉදිරියට කොහොමද අපි භාවනාව කරගෙන යන්නේ කියලා උපදෙස් පතනවා. ඊටමත් ගෞරවයෙන්. මේ වෙච්ච දේ පිළිබඳ බයක් හෝ චකිතයක් හෝ විචිකිච්ඡාවක් නැත්තම් අනිත් දවසෙත් මේ වගේ දෙයක් වේීමට ලෑස්ති මනසකින් සූදානම් මනසකින් යෑමට අපි අප්‍රමාදේ කියලා කියනවා. සූදානම් මනසින් යනවා. එතකොට අපිට ඒකට බාධා විල් නැහැ. මොකද අපි දන්නවනේ මේක වෙච්ච එකක් නිසා. ඉතින් එතකොට මේ ඔය වගේ දෙයක් වෙච්චාම වෙනදට වැඩිය විවේකීව ඔක දිහා බලන්න පුළුවන්. වැඩි වේලාවක් බලන්න පුළුවන්. එතකොට මේ විවේකතන්ට යනවා ආයෙ පිටසක්වල ගිහිල්ලා මෙහෙට එනවා. පිටට ආවට ඔතන එක චක්‍රයයි කරකලා තියෙන්නේ. ආයෙ සැරයක් බලන් හිටියොත් ඔය චක්‍රයේම ඔය ක්‍රමේම
දෙතුන් සැරේ හතර පහ සැරේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ඕක ටිකක් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එහෙම අපි මේ චක්‍ර කරකැවෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒ චක්‍ර තුල තමයි මෝරච්ච ගතිය තියෙන්නේ. ඉස්ලාම් දාසේ දකින්නකොට ඒක හරි අරුමයක් ලොකු දෙයක් වගේ පේන. ඇත්තටම ලොකු දෙයක් තමයි. ආයේකේ නෑ කියන දෙයක් නෑ. නමුත් අපිට ඒක නැවත නැවත කරන්න සැකයක් චකිතයක් නතු කරන්න පුළුවන් වුණා නම් ඒක ලොකු මම කියන්නේ පෙරකල පිනක් කියලා. අන්නේ පෙරකල පින කියන්නේ ලුසුදාන සැරේ යන්නේ. ගිහිල්ලා ඒකට ඒ දේ පතනවා කියන එක නෙවෙයි නැවත නැවත වෙන්න ඉඩ ඇරෙන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. උනාට පස්සේ ගේම චක්‍ර කරකිලා ඉවර වුණා නෙවෙයි දැන් පටන් ගත්තා විතරයි කියලා. දිගට දිගට එක පරියන්කයක් ඇතුළේ යෝගී චක්‍ර 2 3 4 5 6 7 යන්න පුරුදු කරන එක තමයි ඒකටයි යෝ මහාන වෙලා ඉන්නේ. ඒකටයි පිළිසරණක් තියෙන්නේ. ඕටි කොහොම වැඩගන්නේ ක්‍රියාවත් වෙන්නේ අන්න එහෙම සූදානම් මනසෙන් ගිහිල්ලා එහෙම ඇතිවීම ආයෙ නැති වෙනවා ආයෙ පටන් ගන්නවා ආයෙ නැති වෙනවා ආදි වශයෙන් දිග දිගට යන්න දීමේ අන්න ඒක සඳහා ලෑස්ති මනසෙන් යන්න කියන එකයි කෙටියෙන් උත්තරේ. තෙරුවන් සරණයි. බොහොමත් පැහැදිලි ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්නයක් නගන්න වාචිකව නගන්න අවස්ථාව තියෙනවා. ඔයගලන් එහෙම ප්‍රශ්නයක් අවශ්‍ය කෙනෙක් අත උස්සලා පෙන්눔 කරන්න. එක්කෙනෙක් අත උස්සලා තියෙනවා මේ iPhone කියලා තියෙන්නේ ඔයාගේ මයික් එක මියුට් කරලා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. iPhone කියන නමින් ඉන්න එක්කෙනා මයික් එක මියුට් කරලා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හෙලෝ. ඔව් කියන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය මහන්ස. මේ මට දැනගන්න ඕනේ විදර්ශනා ආනාපාන සතිය විදර්ශනාවට හරවගන්නේ කොහොමද කියලා ස්වාමින් වහන්සේ. ඔය දැන් ආනාපාන සතිය භාවනා කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර කිසිම සිතුවිල්ලක් නැතුව අර ඒක මට කියන්න තේරෙන්නේ හරිම ගැඹුරු අර සිතකය වෙන් වෙලා වගේ ඊටාම ගැඹුරු අවස්ථාවකට යනවා. මේ එතන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නිකන් පුදුම ගැඹුරු නිශ්චලතාවයක් තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. මේ පටන් ගන්න තැන තිබෙද නැත්නම් පටන් ගන්න ටික වෙලා ගියාට පස්සේද? විනාඩි 5ක් විතර යනකොට ස්වාමීන් වහන්සේ. ඒ විනාඩි 5 ඇතුළත මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න බලන්න. ඒ ඔතෙන් යන්න අතරමඟ උස්ම නැති කියන්නේ ඒ උස්ම දිහා බලන් ඉනකොට උස්ම සියුම් වෙලා ඒක නොදැනී ගිහින් ඊට පස්සේ අර සිතුවිලි එන එකත් අඩු වෙලා නිකම් ගැඹුරු නිශ්චලතාවයකට යනවා ස්වාමීන් වහන්සේ. ඔය එතෙද්දී ඔය විපස්සනා කරන්න ඕන කියන ප්‍රශ්නේ කොතනින්ද මතුවේන්නේ? දැන් මට දැනගන්න ඕනේ එතනදී මට මොකක් හරි වැරදිලාද ඊට පස්සේ මට අපි කිය වැරදිලා හොඳටම වැරදිලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් කාටද වැරදිලා නැත්තේ? මම කියන්නේ ඕකට විපස්සනා කියන නම දාගත්තට පස්සේ අමාරුයි විසඳන්න. දැන් මම මේම අහන්නම්කෝ. එහෙම මොනවාකට නැතුව කරදරයක් නැතුව ඉන්න එක බරක් කරදරයක් අරියාදුවක් චකිතයක් එහෙමද නැත්නම් ඔතන ඉන්න පුළුවන්? ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔයිට වැඩි වෙලාවක් ඉන්න බලන්න. ඔයිට වැඩි වෙලාවක් ඉන්න සාදරෙන් ඉඳලා බලන්න මේ නොදැනුවත්කම කියන පන්තියට දැන් ඇතුල් වෙලා තියෙන්නේ. මැදක් දන්නවා. මේකේ අවසානය මොකද්ද වෙන්නේ කියලා බලන්න. මේ නොදැනුවත්කම නොදැනීම ඒ පාළු වගේ දැනෙන තැන ඒ එපිසෝඩ් එකේ ජවනිකාවේ ඉවර වෙන්නේ කොහෙන්ද කියලා බලනකම් ඉන්න එකයි කරන්න තියෙන්නේ. හොඳයි ස්වාමීන්. ඒක හරියට ආනපනේ දැකලා නැති වුණා. ඒක ඒ ජවනිකාවේ ඉවරයි. ඊට පස්සේ නැති වෙන්නේ කොතනද? නැතිවීමට මොකද වෙන්නේ කියලා බලන් හිටියාම ගමනක් තියෙනවා. එහෙමයි ස්වාමීන්. මේකට ලෑස්ති වෙලා යන්න මේක හොඳ දෙයක් කියලා හිතාගෙන යන්න මම යෝජනා කරනවා. හොඳ දෙයක් කියලා හිතලා වැඩි වේලාවක් මේක ගත කරන්න බලන්න. ඒකල අපිට නැවතත් වාර්තා කරන්න අපි සාකච්ඡා කරලා බලමු. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම ස්තුතියි. නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. සුවපත්. තව කාට හරි අවශ්‍ය නම් ප්‍රශ්න වාචිකව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම කවුරු හරි ඉන්නවා නම් අත උස්සලා සනිටුහන් කරන්න. කවුරුවත්ම දැනටනම් කවුරුවත් අත උස්සලා නැහැ. ඒ ශාපි සතිವಾರේ સમાપ્ત කරමු. හොඳයි ස්වාමීන් වහන්සේ.
එවනම් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ පමණකින් අද දවසේ ප්‍රශ්න විචාරත වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ පැත්තෙන් නිහඬ වෙනවා. මියුට් කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.